ආයුබෝවන් වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා මුලින්ම මම ඔබට ප්‍රාර්ථනා කරනවා. මුලින්ම මතක් කරන්න ඕන මාගේ 2022 ලග්න පලාපල විස්තරය ඔබට අන්තර්ජාලයේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මම මතක් කරනවා රුක්ෂාන් ජයසේකර බුද මාරුව කියලා සර්ච් කරන්න YouTube එකේ ඔබට එතකොට මම මේ කියන්න යන ග්‍රහ මාරුව ගැන ඔබට දැනගන්න පුළුවන්. මම මේ කතා කරන්නේ අද බුධ ග්‍රහයා මකර රාශිගත වෙනවා 2021 දෙසැම්බර් මාසේ 29 වෙනිදා 11:31ට උත්තරසල නැකතින් ඒ වගේම තමයි 2022 මාර්තු මාසේ 6 වෙනිදා වෙනකන් වක්‍ර වෙමින් නිවෘත වෙමින් මාර්තු මාසේ 6 වෙනිදා 11:21 වෙනකන් කුම්භ රාශියට යනකම්ම මෙම ග්‍රහ ගමනේ බලය පවතිනවා. එය අවසානයේ දෙනට නැකතින් තමයි යන්නේ. ඉතින් මම හිතන්නේ මාස දෙකමාරකට ආසන්න කාල සීමාවක් තිබෙන ග්‍රහ මාරුවක් විදියට මේ බොහොම වැදගත් වෙයි. සාමාන්‍යයෙන් බුධ කියන්නේ බුද්ධියට අධිපති. ඒ වගේම අපි එක පැත්තකින් කියනවා ග්‍රහ වලල්ලේ පොඩි ළමයා කියලා කියන. ඉතින් අන්න එවැනි ග්‍රහ පිහිටීම් ගණනාවක් තිබෙන එවැනි ඔබට ග්‍රහයින් ගැන හැඳින්වීමක් කරන්න පුළුවන් ග්‍රහයෙක් තමයි මෙම ග්‍රහ මාරුව තුල සිදු වෙන්නේ. ඉතින් ඒකින්ද ඔබට මෙම ග්‍රහ මාරුව තුල යම් යම් අපල තත්වයන් තිබෙන්න පුළුවන්. ඊට අවශ්‍ය කරන්න ඕන වත් පිළිවෙතුත් මම ඉදිරිපත් කරනවා. ඔබ ඒ සඳහා යොමු වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ඉතින් මෙම ග්‍රහ මාරුව පිළිබඳව ලග්නයට විස්තරයට අපි යොමු වෙමු. මම මේ සූදානම් වෙන්නේ 2021 දෙසැම්බර් මාසේ 29 වෙනිදා සිදුවෙන බුධ මාරුව මේෂ ලග්න හිමි ඔබට කොහොමද කියන එක කතා කරන්න. වසරේ අවසාන බුධ මාරුව විදියට මේ බුධ මාරුව හඳුන්වන්න පුළුවන්. ඉතින් මේෂ ලග්න හිමි ඔබට මම මේ දේ කතා කරන්න ප්‍රථමයෙන් ඔබට ආරාධනා කරනවා ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. මම මේ කියන දේ සරලව තේරුම් ගන්න පුළුවන් වේවි. ඒ වගේම තමයි එහෙම බැරි කෙනෙක් ඉන්නව නම් තිරේ දිස්වන පරිදිත් බලා ගන්න පුළුවන්. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ චන්ද්‍රය රැඳී සිටිනවා. අටවැන්නේ කුජ කේතු ග්‍රහයින් රැඳී සිටිනවා. නවවැන්නේ රවි සිකුරු ග්‍රහයින් රැඳී සිටිනවා. 10 වෙනි බුධ ශනි ග්‍රහයින් රැඳී සිටිනවා. 11 වෙනි ගුරු ග්‍රහය රැඳී සිටිනවා. 12 වෙනි ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ග්‍රහ ගෝචර ගමන ගැන අපට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ඉතාමත්ම වැදගත් ග්‍රහ පිහිටීම් ගණනාවක් තිබෙන ග්‍රහ මාරුවක් විදියට මේ ග්‍රහ මාරුව හඳුන්වන්න පුළුවන්. ගෝචර ගමන තුල චන්ද්‍රය 7 වැනි ගමන් කරනවා. ඉතාමත්ම සුවිශේෂයි. ඉතින් ඔබ ආර්ථිකමය වශයෙන් ඉතාමත්ම ශක්තිමත් පුද්ගලයෙක් බවට පත්වෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබට අලුත් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න, අලුත් ආදායම් මාර්ග උත්පාදනය කරගන්න, අලුත් මුදල් ලබා ගන්න, ඒ වගේම තමයි බොහෝ දේ අලුතෙන් ලබා ගන්න පුළුවන් ඉඩකඩ තිබෙන කාල සීමාවක්. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබ යම් වෙලාවකදී අධ්‍යාපන කටයුතු වලට නියැලෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අධ්‍යාපන කටයුතු අනිවාර්යෙන් අතිසාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ හා වාසනාව තිබෙනවා. ඒ වගේම තමයි ඔබගේ විවාහ ජීවිතය තුළ ඊ타ත්ම යහපත් පිහිටීම් ගණනාවක්ම තිබෙනවා. ඔබ කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථකත්වයට ළඟා වෙනවා. ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ විවාහය අනිවාර්යයෙන්ම ඊ타ත්ම හොඳ යහපත් විවාහයක් බවට පත්වේවි. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ආදර සම්බන්ධතාවයන් වලට, ප්‍රේම සම්බන්ධතාවයන් වලට සුබ ඵලගෙන දෙන පිහිටීමක් විදියට මෙම ග්‍රහ පිහිටීම හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ කාල සීමාව තුළ විදේශගතව අධ්‍යාපනය හදාරන බලාපොරොත්තු වෙන මේෂ ලග්න හිමියන්ට ඔන්න ඔබ නොසිතන ආකාරයේ විදේශගත වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබට එම විදේශගත වීම වලින් යහපත් ප්‍රතිඵල ළඟා කරනවා. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට සමාජීය වශයෙන් යම් යම් පීඩනයන් වලට පත්වේවි. ඔබට ඒ වගේම තමයි මානසික පීඩනයන්, මානසික ආතතීන් වලට ලක් වේවි. හැබැයි ඔබ බොහොම ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන්න. ඔබ හදිසි තීන්දුව తీරන ගන්න යන්න එපා.
ඒ වගේම තමයි මේ ග්‍රහ මාරුව තුළ යම් අපල තත්වයක් ඔබට තිබෙනවා නම් ඒව ඔබට ඉඩකඩ තිබෙනවා අඟහරුවාදා දවසක විෂ්ණු දෙවියන් සිහි කරමින් දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. විෂ්ණු දෙවියන්ට නිල් පාට මල් මාලාවක් පළඳවන්න. එයින් ඔබට මෙම අපල තත්වයන් निराකරණය කරගනිමින් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. බුධ ග්‍රහයා මකර රාශිගත වීම වෘෂභ ලග්න හිමි ඔබට මොන වගේද කියන එක තමයි අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වෘෂභ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති වෙන්නේ සිකුරු ග්‍රහයා. සිකුරු ග්‍රහය 8 වැන්නේ ගමන් කරන්නා වූ කාලයක්. ඉතින් මුලින්ම මම ඔබට මතක් කරනවට පුළුවන් නම් ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න නැත්නම් මම මේ කියන විදිහට බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වේවි. තිරේ දිස්වන පරිදි ඔබ තේරුම් ගන්න උත්සාහ කරන ලග්න ස්ථානයේ රාහු ග්‍රහය ඉන්නවා. දෙවැන්නේ ග්‍රහය නැහැ. තුන්වැන්නේ ග්‍රහය නැහැ. හතරවැන්නේ ග්‍රහය නැහැ. පස්වැන්නේ ග්‍රහය නැහැ. හයවැන්නේ චන්ද්‍රය රැඳී සිටිනවා. හත්වැන්නේ කුජ ග්‍රහය සහ කේතු ග්‍රහය රැඳී සිටිනවා. අටවැන්නේ රවි සහ සිකුරු ග්‍රහයන් රැඳී සිටිනවා. නවවැන්නේ බුධ සහ සෙනසුරු ග්‍රහයන් රැඳී සිටිනවා. දහවැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. 11වැන්නේ ග්‍රහයන් නැහැ. 12වැන්නේ ග්‍රහයන් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මෙම ග්‍රහ මාරුව කියන්නේ ඔබගේ 9 වැන්නේ තමයි බුධ ග්‍රහය ගමන් කරන්නේ. පුණ්‍ය ස්ථානයට බුධ ග්‍රහයගේ පැමිණීමක් සිදු වුණා. ඊ타ත්ම සුවිශේෂ වූ වැදගත් වූ ග්‍රහ මාරුවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබට පෙරපින පෑදෙන බුද්ධියෙන් බුද්ධිය වඩවන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබ කරන කියන බොහෝ කටයුතු කිහිපයක් සාර්ථක වෙනවා. ඒ වගේම තමයි කෘෂි කර්මාන්තයේ ඒ වගේම තමයි වඩු කර්මාන්තයේ ආශ්‍රිත රැකියා කටයුතු කරන උදවියට ඒ වගේම තමයි මත්ස්‍ය නිෂ්පාදන වැනි රැකියා කටයුතු කරන උදවියට ඉතාමත්ම සුබ ප්‍රතිඵල ගෙන දෙන ආදායම් මාර්ග වෙනත් ආදායම් මාර්ග විවෘත වන වැඩි ලාභ ගෙන දෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ මේ කාල සීමාව තුළ වතුලෙන් ජලයෙන් ප්‍රවේශම් වෙන්න. ඒ වගේම තමයි මේ කාල සීමාවේ ඔබට ඔබගේ විවාහ ජීවිතයට යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. හරීම ඉවසීමෙන් වැඩ කටයුතු කරන ඔබට කේන්ති ආවේ. ඒ වගේම තමයි ඔබගේ විවාහ පාර්ශවයේ අනිත් කෙනෙක් එක්ක ඔබ ගැටුම් ඇති කරගන්න උත්සාහ කරાવી. ඔබ දැඩි තීරණ ගනීවි. හරීම ඉවසීමෙන් කටයුතු කරන්න ඕන කාල සීමාවක්. හදිස්සි වෙන්න එපා කිසිම වෙලාවක. ඒ වගේම තමයි ඔබ තරමක් ඔබ ඉදිරිපිට කියන්න ඕන දේවල් ඔබ හංගන ස්වභාවයක් මේ කාල සීමාවේ පේන්න තියෙනවා. ඉතින් ඒකින්ද ඔබ විවෘත වෙන්න උත්සාහ කරන්න. ඔබගේ ජීවිතයේ හැම දෙයක්ම සමහර අවස්ථාවන් වල යම් අයත් එක්ක කතිකා කරගෙන උපදෙස් ගන්න ඕන වෙලාවන් තියෙනවා. ඉතින් ඒකින්ද හරිම ඉවසීමෙන් වැඩ කරන්න. ඉතින් ඔන්න ඔය ආකාරයට අපට ඔබගේ පලාපල ගැන කතා කරනකොට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධවත් ලැබීම් සම්බන්ධවත් ඉතාමත්ම සුබයි. වගේම ඔබට මේ ග්‍රහ මාරුවෙන් තිබෙන අපලවලට කරන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. සිකුරාදා දවසක විෂ්ණු දෙවියන් සිහි කරමින් වැඩ කටයුතු ආරම්භ කරනවා. වගේම විෂ්ණු දෙවියන්ට නිල් පාට මල් මාලාවක් පළඳන්න ඔබගේ ජීවිතයේ බොහෝ දේවල් වලින් ඔබට සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ බුධ ග්‍රහයා මකර රාශිගත වීම මිථුන ලග්න හිමි ඔබට මොන වගේද කියන එක කතා කරන්න. ඉතාමත්ම වැදගත් ග්‍රහ මාරුවක් මිථුන ලග්න හිමි ඔබට. ඔබගේ ලග්නාධිපති වෙන්නේ බුධ ග්‍රහයයි. ඉතින් එවැනි ග්‍රහ මාරුවක් ග්‍රහයාගේ ග්‍රහ මාරුවක් සිදු වෙනකොට අපි ඔබට පුළුවන් නම් ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වේවි. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ චන්ද්‍රයා ඉන්නවා. ඒ වගේම තමයි හයවැන්නේ කුජ කේතු ග්‍රහයින් රැඳී සිටිනවා. හත්වැන්නේ රවි සිකුරු ග්‍රහයින් රැඳී සිටිනවා. අටවැන්නේ බුධ ශනි ග්‍රහයින් රැඳී සිටිනවා. නවවැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. 10 වැන්නේ ග්‍රහයින් නැහැ. 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම මතක් කරන ඔබට
යම් කෙනෙකුට එහෙම ඔබට කේන්ද්‍ර සටහන අතර ගන්න නොහැකියාවක් තිබුණා තිරේ දිස්වන පරිදි බලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙම ග්‍රහමාරුව තුළ ඔන්න ඔබගේ විවාහ ජීවිතයට තමයි මූලිකවම බලපාන්නේ. විවාහය ඔබට ඔබගේ ආදර සම්බන්ධතාවයන් වලට ප්‍රේම සම්බන්ධතාවයන් වලට ඉතාමත්ම හොඳ ග්‍රහ පිහිටීමක්. ඔබට එවැනි විවාහයක් නොවී සිටිය අයෙක් නම් ඔන්න විවාහ වෙන්න සුදුසු කාලය එළඹෙයි. මේ කාල සීමාව තුළ වෙන විවාහය ඉතාමත්ම හොඳ විවාහයක්. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවයන් වලට ආදර සම්බන්ධතාවයන් වලට මේ කාල සීමාව තුළ අලුත් සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා නම් ඒ සම්බන්ධතාවය විවාහයක් දක්වා යනවා. ඉතාමත්ම හොඳ සම්බන්ධතාවයක්. ඒ වගේම තමයි මේ කාලේ ඔබට යම් යම් ඔපරේෂන් වලට ඒ වගේම තමයි සත්කම් වලට මුහුණ දෙන්න සිදු වේවි. ඔබ ඒන් තරමක් ඉවසිලිවන්තව හරි දිනයක ගන්න විශේෂයෙන්ම ඔබට බදාදා දිනයක් සිකුරාදා දිනයක් වගේ ඉතාමත්ම සුබයි. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට වඩු කර්මාන්තයේ ආශ්‍රිතව සහ ඒ වගේම තමයි ආහාර සම්බන්ධ රැකියා කටයුතු කරන උදවියට ඔන්න යහපත් ප්‍රතිඵල ළඟා කරනවා. ඒ වගේම තමයි ඔබ නීති ශාස්ත්‍රයේ රැකියා කටයුතු කරනවා නම් ඔබට තනතුරු ලැබීම උසස් වීම ඒ වගේම තමයි ආයතන ප්‍රධානීන්ගෙන් ගරු බුහුමන් ලැබෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. විදේශගත ඔබ ගැන කතා කරනකොට විදේශයන් වලින් ආදායම් ලබන ඔබට උන ව්‍යාපාර කටයුතු කරන උදවියට ඉතාමත්ම සුබයි. ලංකාවෙන් උපන් රටෙන් පිටට ගිහිල්ලා විදේශයන් වල ව්‍යාපාර කටයුතු කරන අයට යහපත් ප්‍රතිඵල ළඟා කරනවා වගේම මේ කාල සීමාව තුළ ඔබට ධනහිස් ආශ්‍රිත සුළු සුළු ආබාධතා තත්වයන් නැති වෙන්න පුළුවන්. ආර්ථිකමය වශයෙන් ඔබට ඊ타මත්ම යහපත් ප්‍රතිඵල ළඟා කරනවා පෙබරවාරි මාසේ 2 වෙනිදායින් පසු කාල සීමාව තුළ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබගේ නිවාස සම්බන්ධව ප්‍රශ්න තිබුණා නම් ඔබට නිවාස තුළ වාස්තු දෝෂ තත්වයන් බලපෑනවා කියලා තිබුණා නම් ඔන්න ඒ වාස්තු දෝෂයන් අනිවාර්යයෙන්ම අවසාන වෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබට තිබෙන අපලවලට කරන්න පුළුවන් බදාදා දවසක විශ්ණු දෙවියන් සිහි කරමින් වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම තමයි නිල් පාට මල් මාලයක් විශ්ණු දෙවියන් වෙනුවෙන් පළඳවන්න බදාදා හෝ සෙනසුරාදා දවසක ඔබට බොහෝ දේවල් සාර්ථක කරගෙන ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යයෙන්ම ලැබේවි. මම මේ සූදානම් වෙන්නේ කටක ලග්නය ගැන කතා කරන්න. ඔබගේ ලග්නාධිපති වෙන්නේ සඳු ග්‍රහයා. ඉතින් මම මේ කටක ලග්නය කතා කිරීමට ප්‍රථමයෙන් ඔබට ග්‍රහ ගෝචර ගමන ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරනවා. ඔබට කටක ලග්න හිමි ඔබට පුළුවන් නම් කේන්ද්‍ර සටහන අතට ගන්න නැත්නම් ඔබට තිරේ දිස්වන පරිදි බලා ගන්න පුළුවන්. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ චන්ද්‍රය රැඳී සිටිනවා. පස්වැන්නේ කේතු සහ කුජ ග්‍රහය රැඳී සිටිනවා. හත්වැන්නේ රවි සිකුරු ග්‍රහයන් රැඳී සිටිනවා. ඒ වගේම තමයි හත්වැන්නේ බුධ සනි ග්‍රහයන් රැඳී සිටිනවා. අටවැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයෙන් තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබට කටක ලග්න හිමි ඔබට ඔබගේ චන්ද්‍රය 4 වෙනි ගමන් කරන්නා වූ කාලයක්. ඔන්න ඔබට ගෙවල් දොරවල් යාන වාහන පිළිබඳව බලාපොරොත්තු තියාගෙන හිටියනම් ඒ බලාපොරොත්තු අනිවාර්යයෙන්ම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ගෙවල් දොරවල් වල කියන්නේ ඔබට අලුත් නව නිවාස මිලදී ගැනීමට ඉතාමත්ම සුබ කාලයක් වගේම ඔබ බලාපොරොත්තු වන නිවාස ඔබට ලැබේවි. ඔබ බලාපොරොත්තු වන සුඛෝපභෝගී ජීවිතය සම්බන්ධව ඔබට වාසනාව උදා කරන්නා වූ කාලයක්. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මේ කාල සීමාව තුළ විදේශගත වෙන්න යම් බලාපොරොත්තුවක් තිබෙනවා. මේ විදේශගත වෙන්න තියෙන බලාපොරොත්තු සාක්ෂාත් වේවි. ඒ වගේම තමයි මව් පාර්ශවයෙන්ට ඉතාමත්ම සුබයි වගේම මව් පාර්ශවයෙන් යම් දෑවැද්දන් නැත්නම් ඔබට යම් ලැබීම් තිබෙන්නා වූ කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබට සුවිශේෂ දෙයක් මතක් කරන්න ඕන. ඔබ විවාහ වෙලා සිටින අයෙක් නම් මේ කාල සීමාව තුළ ඔබගේ පුද්ගලික ජීවිතය තුළ යම් ගැටලු ප්‍රශ්න පැන නගින්න පුළුවන්. ඒ ගැන බොහොම අවධානයෙන් වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට ඥාතීන්ගෙන්
ඔබට බොහෝ උදව් උපකාර ලැබේවි. ඔබගේ ලේ ඥාතීන් ඔබට උදව් කරන්න පෙළඹෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒකිනින්ද හරීමේ ඔබට වාසනාවන්ත කාලයක්. ඒ වගේම ඔබට දියවැඩියාව සම්බන්ධ රෝග තත්වයන් තිබෙන අයෙක් නම් විශේෂයෙන්ම හෘද වස්තුව සම්බන්ධ රෝග තත්වයන් තිබෙන අයෙක් නම් ඒ ගැන ඉතාමත්ම සැලකිලිමත්ව කටයුතු කරන්න. අවධානයෙන් යුතුව කටයුතු කරන්න. හදිස්සි තීන්දුව తీරන ගන්න එපා. හරි වෛද්‍යවරුන්ගෙන් ඒ වගේම තමයි හරි පුද්ගලයන්ගෙන් උපදෙස් ගන්න. ඒ වගේම තමයි හරි වෛද්‍යවරුන් වෙත යොමු වෙමින් ඔබ ඒ අවශ්‍ය බෙහෙත් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඖෂධ ලබා ගැනීම. ඒ වගේම මතක් කරන්න ඕන ඔබට මම හරි වෛද්‍යවරු කියලා ඉදිරිපත් කරේ ඔබ යම් යතින් වෛද්‍යවරු අතින් වැරදීම් සිදු වෙන්න පුළුවන් ඉඩ කඩ තිබෙනවා ඔබගේ කේන්ද්‍ර සටහනට අනුව ගෝචර ගමනට අනුව. ඉතින් ඒකින්ද ඔබේ ගැන හරිය අවධානයෙන් ඔය අතින්ම ඔබේ අතිනුත් ඔබට වැරදිලා ඔබට ඒ වෛද්‍යවරුන් ලබා දෙන බෙහෙත් වැරදි විදියට භාවිතා කරන්න පුළුවන්. හරීම ඉවසිලිවන්ත වෙන්න. ඉතින් ඔන්න ඔය කරුණු කාරණාවන්ත් එක්ක ඔබට මෙම ග්‍රහමාරු තුල අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන් ඉඩ කඩ තිබෙනවා සඳුදා දවසක විෂ්ණු දෙවියන් සිහි කරමින් වැඩ කටයුතු ආරම්භ කරනවා වගේම සඳුදා දවසක හෝ සිකුරාදා දවසක විෂ්ණු දෙවියන්ට නිල් පාට මල් මාලාවක් පලඳන්න. ඔබට මෙම ග්‍රහමාරුවත් එක්ක යම් අපල තත්වයක් තිබෙන ඒ අපල තත්වයේ निराකරණය කරගන්න පුළුවන් ඉඩ කඩ අනිවාර්යයෙන්ම ලැබෙනවා. අපි මේ සූදානම් වෙන්නේ රවි ග්‍රහයා ලග්නාධිපති වූ සිංහ ලග්නයට මේ බුධ ග්‍රහයා මකර රාශිගත වීම මොන විදියට බලපාවිද කියන එක කතා කරන්න. ඉතින් ඔබට මම සාමාන්‍යයෙන් දෙයක් ලග්නයක් ගැන ඉදිරිපත් කරනකොට බොහොම සරලව ඔබට තේරුම් ගන්න පුළුවන් විදියට තමයි ඉදිරිපත් කරන්නේ. ඔබට පුළුවන් නම් කේන්ද්‍ර සටහන අතට ගන්න. අතට අරගත්තට පස්සේ මම කියන දේ තේරුම් ගන්න පුළුවන් වෙයි. නැත්නම් ඔබ තිරේ දිස්වන පරිදි බලා ගන්නත් පුළුවන්. ඉතින් ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ චන්ද්‍රය රැඳී සිටිනවා. හතරවැන්නේ කේතු සහ කුජ ග්‍රහය රැඳී සිටිනවා. පස්වැන්නේ සිකුරු සහ රවි ග්‍රහයින් රැඳී සිටිනවා. හයවැන්නේ බුධ ශනි ග්‍රහයින් රැඳී සිටිනවා. හත්වැන්නේ ගුරු ග්‍රහය. ඒ වගේම අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. 11වැන්නේ ග්‍රහයින් නැහැ. 12වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඊ타ත්ම වැදගත් ග්‍රහමාරුවක් සිංහ ලග්නෙහිමි ඔබට ඔබට මෙම ග්‍රහමාරුව තුළ ඔබගේ ලග්නාධිපති ගමන් කරන්නේ පස්වැන්නේ. ඊ타ත්ම මේ අධ්‍යාපන කටයුතු සම්බන්ධ ඊ타ත්ම සුබයි. ඔන්න තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ ආදීට සහභාගී වෙනව නම් ඔබට ඊ타ත්ම ජයග්‍රහණයන් විශිෂ්ට ජයග්‍රහණයන් ළඟා කරගන්න පුළුවන් ඉඩ කඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබ ක්‍රීඩාවන් වලට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන උදවියට ඔන්න ඔබට විශිෂ්ට ජයග්‍රහණයන් ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට නිවාස සම්බන්ධව දේපල සම්බන්ධව නීති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. හදිසි තීන්දුව తీරන වලට පෙළඹෙන්න උත්සාහ කරන්න එපා. ඔබට යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මතක් කරන්න ඕන ඔබ නීති ශාස්ත්‍රයේ රැකියා කටයුතු කරනවා නම් ආරක්ෂක අංශයේ රැකියා කටයුතු කරනවා නම් ඔන්න තවත් ප්‍රවේශම් වෙන්න ඔබට යම් වැරදීම් සිදු වෙන්න පුළුවන්. ඔබගේ රැකියාව තුළ ඔබ දැඩි තීන්දුව తీරන ගන්න ගිහිල්ලා ඔබට බොහෝ අපහසුතාවයන් පත් වෙන්න පුළුවන් ඉඩ කඩ තිබෙන නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වුණොත් වඩාත්ම හොඳයි. ඒ වගේම තමයි ඔබගේ විවාහ ජීවිතය සම්බන්ධව කතා කරනකොට ඉතාමත්ම සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට ඉඩ කඩ ලැබෙනවා. ඒ වගේම තමයි ඔබ මේ කාල සීමාව තුළ යම් වෙලාවක විවාහ වෙනවා නම් ඉතාමත්ම සාර්ථකත් සුබ විවාහයක් තමයි වෙන්නේ. ආදර සම්බන්ධතාවයන් තිබෙන අයට විවාහ ප්‍රේම සම්බන්ධතාවයන් තිබෙන අයට ඔන්න විවාහය දක්වා යෑමේ ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඒ සම්බන්ධතාවයන් වලට වැඩිහිටියන්ගේ ආශිර්වාදය අනිවාර්යෙන්ම ලැබේවි. ඒ වගේම තමයි විදේශගතව වැඩ කටයුතු කරන උදවියට විදේශගතව රැකියා කටයුතු කරන උදවියට කෘෂිකර්මාන්තයේ ආශ්‍රිත රැකියා කටයුතු කරන උදවියට ඔන්න යහපත් ප්‍රතිඵල ළඟා කරනවා. ඔබ නොසිතපු ආකාරයේ ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න බැරි ආකාරය තිබුණා. ඒ සඳහා මඟ පෑදීමක් හෝ වේවි. ඔබට මෙම ග්‍රහමාරුව තුළ ඔබ නොසිතපු විදියට යම් පුද්ගලයෙක් මුණ ගැහෙවි. එයින් ඔබට ජීවිතය බොහෝ දේ සාර්ථක කරගන්න පුළුවන්. ඔබට මෙම ග්‍රහමාරුව තුළ තිබෙන අපල තත්වයන් වලට
කරන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඉරිදා දවසක විෂ්ණු දෙවියන් සිහි කරලා වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම තමයි විෂ්ණු දෙවියන්ට නිල් පාට මල් මාලාවක් පලන්දලා ඔබගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න. ඔබට මෙම ග්‍රහමාරුව තුල තිබෙනා වූ අපල තත්වයන් निराකරණය කරගන්න පුළුවන් වේවි. අපි මේ සූදානම් වෙන්නේ බුධ ග්‍රහයා ලග්නාධිපති වූ කන්‍යා ලග්නය ගැන කතා කරන්න. කන්‍යා ලග්න හිමි ඔබ සාමාන්‍යයෙන් බුද්ධිමත් ලග්න හිමියන් විදිහට තමයි හඳුන්වන්නේ. මොකද බුද්ධට හිමි ලග්නයක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් බුධට හිමි ලග්නයක් විදිහට සලකනකොට බුධ මකර රාශි ගත වීම කොහොම බලපාවිද? ඇත්තටම පස්වැන්නට තමයි ඔබගේ ගමන සිදු වෙන්නේ. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔබ කේන්ද්‍ර සටහන අතට අරගන්න. එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් තිරේ දිස්වන පරිදි බලා ගන්නත් පුළුවන්. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ චන්ද්‍රය රැඳී සිටිනවා. තුන්වැන්නේ කේතු සහ කුජ ග්‍රහයන් රැඳී සිටිනවා. හතරවැන්නේ රවි සිකුරු ග්‍රහයන් රැඳී සිටිනවා. පස්වැන්නේ සෙනසුරු සහ බුධ ග්‍රහයන් රැඳී සිටිනවා. හයවැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. 10 වැනි ග්‍රහයින් නැහැ. 11 වැනි ග්‍රහයින් නැහැ. 12 වැනි ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔබට ආර්ථිකමය වශයෙන් ඔබට බොහොම වෙනදාට නොලැබුණු මුදල් අතමිට ඔබට රැඳේවි. ඔබ නොසිතපු විදිහේ පුද්ගලයෙක් ඔබට මුණ ගැහිලා ඔබට ආධාර උපකාර කරાવી. ඒ වගේම තමයි ඔබගේ කුසලතාවයන්ගෙන් දක්ෂතාවයන් වලට තැන දෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට නිවාස ඉඩකඩම් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ නිවාස ඉඩකඩම් මිලදී ගැනීම සඳහා ඊ타මත්ම යහපත් කාල සීමාවක් විදියට මේ කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ ඉඩකඩම් මිලදී ගන්න පුළුවන් ඉඩකඩ ලැබේවි. ඔබගේ දේපල විකුණා ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ සඳහා පවා ඔබට අවස්ථාවක් ලැබේවි. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ යම් වෙලාවක ඔබ ඉතිහාසයට සම්බන්ධව සහ ආගමික දේවල් වලට සම්බන්ධ උසස් අධ්‍යාපන කටයුතු කරනවා නම් උපාධියක් හදාරනවා නම් විශිෂ්ට ප්‍රතිඵලයන් ළඟා කරගන්න පුළුවන්. ඉහළ ප්‍රතිඵලයන් ළඟා කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ සතුන්ගෙන් ඒ වගේම තමයි සතුන් සම්බන්ධ ව්‍යාපාර වලින් ඔබට අනතුරු වෙන්න පුළුවන්. ඊ타ත්ම ප්‍රවේශම් වෙන්න විශේෂයෙන්ම කුසීකර්මාන්තය ආශ්‍රිතව රැකියා කටයුතු කරන උදවිය ඊ타ත්ම ඉවසිලිවන්ත වැඩ කටයුතු කරන්න. තමන් රැකියා කටයුතු කරන ස්ථානය තුළ සමහරවිට කුඹුරක් වෙන්න පුළුවන්, වෙලක් වෙන්න පුළුවන්, යම් වගා කිරීමේ කටයුත්තක් වෙන්න පුළුවන්. එයින් ඔබට යම් අනවශ්‍ය කරදර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඔබ නොසිතන අනතුරු ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබට ඔබගේ රැකියා ස්ථානයේ ගැන එහෙම කතා කරනකොට ඔබ විදේශගත වෙලා ඉන්නවා නම් ඔන්න විදේශගත වෙලා ඉන්න ඔබට අනතුරු තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සුබදායක දෙයක් තියෙන ඔබට ඔබගේ විවාහ ජීවිතය සහ දරුවන්ට ඉතාමත්ම හොඳ කාලයක් ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ විශිෂ්ට සම්මාර්ථ ලබා ගන්න පුළුවන් ඉඩකඩ තිබේවි. ඔබට පුළුවන් නම් බදාදා දවසක විෂ්ණු දෙවියන් සිහි කරමින් වැඩ කටයුතු ආරම්භ කරනවා වගේම විෂ්ණු දෙවියන් වෙනුවෙන් නිල් පාට මල් මාලයක් පලන්දලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න ඔබට ජීවිතය නොසිතපු අයුරින් සාර්ථක කරගන්න පුළුවන්. මම මේ සූදානම් වෙන්නේ බුධ ග්‍රහයා මකර රාශි ගත වීම තුලා ලග්න හිමි ඔබට මොන වගේද කියන එක කතා කරන්න. මම සාමාන්‍යයෙන් හැම ග්‍රහ මාරුවකදීම පුළුවන් තරම් සරලව සෑම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි කියලා දෙන්නේ. ඉතින් ඔබට පුළුවන් නම් මම මේ කියන විදිහට කේන්ද්‍ර සටහන අතට ගන්න. එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් ඔබට තිරේ දිස්වන පරිදි බලා ගන්නත් පුළුවන්. ලග්න ස්ථානයේ චන්ද්‍රය රැඳී සිටිනවා. දෙවැන්නේ කේතු කුජ ග්‍රහයන් රැඳී සිටිනවා. තුන්වැන්නේ සිකුරු රවි ග්‍රහයන් රැඳී සිටිනවා. හතරවැන්නේ සෙනසුරු බුධ ග්‍රහයන් රැඳී සිටිනවා. පස්වැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. නවවැන්නේ ග්‍රහයින් නැහැ. 10 වැන්නේ ග්‍රහයින් නැහැ. 11 වැන්නේ ග්‍රහයින් නැහැ. 12 වැන්නේ ග්‍රහයින් නැහැ. ඔන්න ඔය ආකාරයට තමයි ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න පුළුවන් වෙන්නේ.
ඔබට මම මේ කතා කරපු විදියට ඔබට ඇත්තටම මේ කාල සීමාව තුළ යම් කෙනෙක්ගේ දරු උප්පත්තියක් වෙනව නම් ඊ타ත්ම වාසනාවන්ත දරු උප්පත්තියක් මුලින්ම කියන්න ඕනේ. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට ඔබ සමහර වෙලාවන් වලට වඩු කර්මාන්තයේ ආශ්‍රිත රැකියාවක් කරනවා නම් නැත්නම් ඉංජිනේරු වෘත්තියට අදාළ රැකියාවක් කරනවා නම් ඉංජිනේරු වෘත්තියට අදාළ උපදේශකත්වයේ සම්බන්ධ රැකියාවක් කරනවා නම් ඒ වගේම තමයි තාක්ෂණ වෘත්තීන්ට අදාළ රැකියාවක් කරනවා නම් ඔන්න යහපත් ඔබට මේ අවස්ථාවේ ඔබ යම් වෙලාවකදී රැකියාවක් නොලැබෙ ඉන්නව නම් රැකියාව බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් ඒ සඳහා ඔබට සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙන්න ඉතාමත්ම යහපත් කාලයක් ඔබ නොසිතන ආකාරයේ ජයග්‍රහණයන් හිමි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබ ක්‍රීඩා ශේෂ්ත්‍රයට දක්ෂ කෙනෙක් නම් ඔන්න ඔබට එයින් ඉදිරියට යන්න මඟ පෑදෙන ඔබට යම් අවස්ථාවකදී ඔබට යම් මාර්ගයක් පෑදෙන ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් සම්බන්ධව ඔබ බලාපොරොත්තු නොවුන ප්‍රශ්න ඇති වුණා නම් පහුගිය කාල සීමාවේ ඒ සඳහා දැන් ඒව निराකරණය කරගන්න අවස්ථාව උදා වේවි. ඔබට ඒ සඳහා බොහොම නිදහසේ වැඩ කටයුතු කරගෙන යාමේ ඉඩකඩ අනිවාර්යයෙන්ම පවතිනවා. ඒ වගේම මතක් කරන්න ඕන තාක්ෂණයට සම්බන්ධ වෘත්තීන් හදාරන දුවදරුවන් ඉන්නවනම් ඒ දුවදරුවන්ට ඊ타ත්ම හොඳ සුබ ප්‍රතිඵලගෙන දෙන පිහිටීම් ගණනාවක්ම තිබෙනවා. විභාග වලට මුහුණ දෙනවා නම් අති විශිෂ්ට සම්මාන ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ආදරයේ සම්බන්ධ ප්‍රේමයේ සම්බන්ධ ගැටලු පැවතුනා නම් පසුගිය කාල සීමාව තුළ ඒ පැටලු निराකරණය කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඔබගේ විවාහ ජීවිතයේ සම්බන්ධ ගැටලු තිබුණා නම් ඒ දේවල් निराකරණය කරගනිමින් ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යෙන්ම ලැබේවි. මේ කාල සීමාව තුළ විදේශගත ඔබට සුබ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ ලැබීම් රාශියක් ඔබට පෙනෙන්නට තිබෙනවා. ඉතින් ඔබට යම් අපල තත්වයක් මේ ග්‍රහ පිහිටීම තුළ තිබෙනවා නම් ඔබට පුළුවන් ඉඩකඩ තිබෙනවා සිකුරාදා දවසක විෂ්ණු දෙවියන් සිහි කරමින් වැඩ කටයුතු ආරම්භ කරනවා වගේම විෂ්ණු දෙවියන්ට නිල් පාට මල් මාලයක් පලඳලා ඔබගේ දොස් දුරු වෙන්න කියලා ඉල්ලීමක් කරන්න ප්‍රාර්ථනාවක් කරන්න. එයින් ඔබට ජීවිතය සාක්ෂාත් කරගන්න පුළුවන් වේවි. අපි මේ සූදානම් වෙන්නේ කුජ ග්‍රහයා ලග්නාධිපති වූ වෘශ්චික ලග්නය ගැන කතා කරන්න. වෘශ්චික ලග්නය ගැන කතා කරනකොට ඊ타ත්ම වැදගත් ලග්නයක්. මොකද මේ කාල සීමාව තුළ ඔබගේ ලග්නාධිපතියාගේ ග්‍රහ ගෝචර ගමනත් එක්ක බැලුවම ඊ타ත්ම බලවන්ත කාල සීමාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔබගේ ලග්න ස්ථානයේ කුජ ග්‍රහය සහ කේතු ග්‍රහය රැඳී සිටමින් ගමන් කරන කාලයක්. ඒක නිසා ඊ타ත්ම වැදගත් වේවි. ඔබට පුළුවන් නම් මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්න කේන්ද්‍ර සටහන අතට අරගන්න. ඒ වගේම තමයි ඔබට එහෙම බැරි නම් තිරයේ දිස්වන පරිදි බලා ගන්නත් පුළුවන්. ලග්න ස්ථානයේ කුජ කේතු යෝගයක් තිබෙනවා. දෙවැන්නේ සිකුරු රවි යෝගයක් තිබෙනවා. තුන්වැන්නේ සෙනසුරු බුධ යෝගයක් තිබෙනවා. හතරවැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ රාහු ග්‍රහය ඉන්නවා. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ ග්‍රහයින් නැහැ. 11වැන්නේ ග්‍රහයින් නැහැ. 12වැන්නේ චන්ද්‍රයා ඉන්නවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් ආරම්භ වෙනකොට ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවනම් විදේශයන් වලින් ආදායම් උපයනවා. විදේශයන් වලින් ඔබ බලාපොරොත්තු වෙනවනම් යම් ව්‍යාපාර කටයුත්තක් කරන්න ඔවුන් එක්ක එකතු වෙලා යම් පුද්ගලයෙක් එක්ක හෝ ඥාතියෙක් එක්ක හෝ කාත් එක්ක අන්න ඒ සඳහා ඊ타ත්ම හොඳ කාලයක්. ඔබ නොසිතන විදිහේ ලැබීම් තිබෙන කාල සීමාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව තුළ සංචාරක ශේෂ්ත්‍රයට සම්බන්ධව රැකියා කටයුතු කරන උදවියට බලපෑම් එල්ල වෙලා තියෙන සංචාරක කර්මාන්තේ. නමුත් ඔබට යම් නැගිටීමක් බලාපොරොත්තු වෙනවනම් පුද්ගලිකව ඔබ සිටින තැනට වඩා යම් දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මේ කාල සීමාව තුළ ඔබගේ බුද්ධිය වර්ධනය වන වැඩ කටයුතු රැසකට මුල පුරන කාල සීමාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔබ නොසිතන ආකාරයේ බොහෝ දේවල් ඔබට ලැබෙන්න ගනීවි. ඉතින් ඒකින්ද ඔබ බුද්ධිය මෙහෙවා රැකියා කටයුතු කරනවා නම් ඔන්න ඒ සඳහා ඔබට හොඳම අවස්ථාව. හැබැයි ඔබ ලිය කියවලි ඒ වගේම තමයි ලේකම් දූර වගේ දේවල්
සම්බන්ධව මුල පුරලා වැඩ කටයුතු කරනවා නම් තරමක් ප්‍රවේශම් වෙන්න ඔබගේ වචනේ වැරදීම් වෙලා ඔබගේ කට ප්‍රවේශම් නොවීම නිසා ඔබට බොහෝ දේ අහිමි වෙන්න පුළුවන්, රැකියාව පවා අහිමි වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන අවධානයෙන් වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව තුළ ඔබගේ විවාහ ජීවිතය තුළ යම් යම් රහස් සම්බන්ධතා ගොඩනැගෙන්න පුළුවන්. එයින් ප්‍රවේශම් වෙන්න ඔබට එයින් අවඩක් වෙන්න පුළුවන්. ඔබට අසාධාරණයක් වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. එයින් ඔබට ඔබගේ පුද්ගලික ජීවිතය අවුල් වෙන්න පුළුවන්. ආදර සම්බන්ධතාවයන්, ප්‍රේම සම්බන්ධතාවයන් තිබෙන උදවියට මේ කාල සීමාව ඉතාමත්ම යහපත්. එම සම්බන්ධතාවයන් වලට වැඩිහිටියන්ගේ ආශිර්වාදය පවා ළඟා කරගෙන ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන විදේශගතව රැකියා කටයුතු කරන උදවියට ඔබගේ ඥාතීන්ට උදව් කරන්න හොඳ අවස්ථාවක් ලැබේ. ඒ අවස්ථාව ඔබ මගහරවා ගන්න එපා. ඉතින් මේ ග්‍රහ ගමනත් එක්ක ඔබට තියෙන අපලවලට ඔබට කරන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. අඟහරුවාදා දවසක විෂ්ණු දෙවියන්ට පහනක් තියලා, ඒ වගේම විෂ්ණු දෙවියන්ට පින් දීලා, විෂ්ණු දෙවියන් වෙනුවෙන් නිල් පාට මල් මාලාවක් පලන්දන්න. ඔබට ජීවිතයේ ඔබ වැටුණු තැන් තිබෙනවා නම්, ඔබේ කටවැරැද්දක් වෙනවා නම් ඒ සඳහා ඔබට යම් පිළියමක් සකසා ගන්න පුළුවන් වෙනවා. අපි මේ සූදානම් වෙන්නේ ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ ධනු ලග්නය ගැන කතා කරන්න. ධනු ලග්න හිමි ඔබට මෙම ග්‍රහ මාරුව මොන වගේ වෙයිද? ඊ타ත්ම සුවිශේෂ වූ වැදගත් වූ ග්‍රහ මාරුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔබ පුළුවන් නම් මම මේ කියන දේ සරලව තේරුම් ගන්න. ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එහෙම ඔබට තිරේ දිස්වන පරිදි බලා ගන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද ඔබට ඒ විදිහට ගත්තට පස්සේ තේරුම් ගන්න පුළුවන් ලග්න ස්ථානයේ සිකුරු ග්‍රහය සහ රවි ග්‍රහය රැඳී සිටිනවා. දෙවැන්නේ සෙනසුරු සහ බුධ ග්‍රහය රැඳී සිටිනවා. තුන්වැන්නේ ගුරු ග්‍රහය ඉන්නවා. හතරවැන්නේ ග්‍රහය ඉන්නේ නැහැ. පස්වැන්නේ ග්‍රහය ඉන්නේ නැහැ. හයවැන්නේ රාහු ග්‍රහය ඉන්නවා. හත්වැන්නේ ග්‍රහය නැහැ. අටවැන්නේ නැහැ. නවවැන්නේ නැහැ. දහවැන්නේ නැහැ. 11 වැන්නේ චන්ද්‍රය ඉන්නවා. 12 වැන්නේ කුජ සහ කේතු ග්‍රහය රැඳී සිටිනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි ඔබගේ ග්‍රහ ගෝචර ගමන ගැන අපට කතා කරන්න පුළුවන් වේවි. ඔබට මේ කාල සීමාව තුළ සමාජීය වශයෙන් ඉතාමත්ම වැදගත් කාල සීමාවක්. ඔබට බොහෝ ගරු නම්බුනාම ලැබෙන කාල සීමාවක්. ඔබ නොසිතන ආකාරයේ ගරු බුහුමන් ඔබට සමාජය තුළින් ලැබේවි. ඔබ නොසිතන ආකාරයේ පුද්ගලයන් ඔබට මුණ ගැසීවි. ඔවුන්ගෙන් ඔබට උදව් උපකාර ළඟා කරගන්න පුළුවන් ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම තමයි බුද්ධිය මෙහෙයවා කරන්නා වූ රැකියා කටයුතු වලින් විශිෂ්ට ආදායම් මාර්ග විවෘත වේවි. ඒ වගේම තමයි ඔබට ඔබගේ සහෝදර සහෝදරියන් ඉන්නවනම් ක්‍රීඩාවන් වලට දක්ෂ පුද්ගලයන්, ඒ වගේම තමයි ක්‍රීඩාවන් වලින් ඉහළට ගියපු පුද්ගලයන් යම් හෝ කාල සීමාවකදී ඒ පුද්ගලයන්ට තවත් නැවත වරක් යම් අවස්ථාවන් ලැබෙවි. ඔවුන්ගේ දරුවන්ට හෝ උන්ට ඉහළට යන්න සමාජයේ ගෞරවාදරයට පාත්‍ර වෙන්න. ඉතින් ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට නොසිතන රෝග තත්ත්වයන් වැළඳෙන්න පුළුවන්. ඔබට සැඟවුණු රෝග තත්ත්වයන් උඩට එන්න පුළුවන් ඉඩකඩ තිබෙන කාලයක් නිසා ඔබ හරීම ප්‍රවේශමෙන් සහ ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න, හරි වෙලාවට වෛද්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබ සෑම වෙලාවකම විදේශයන් එක්ක සම්බන්ධතා පවත්වනවා නම් ඊ타ත්ම ප්‍රවේශම් වෙන්න, ගනුදෙනු කිරීමෙන් වළකින්න. මුදල් සම්බන්ධ ඔබට ප්‍රශ්න පැන නගින්න පුළුවන්. ඔබට මුදල් නිසා යම් පාඩු සිදු වෙන්න පුළුවන්. ඔබ නොසිතන ආකාරයේ ගැටලු තත්ත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මේ කාල සීමාව තුළ විවාහය සම්බන්ධ විවාහ වෙන්න බලාපොරොත්තු වෙන බොහෝ කාලයක ඉඳලා ඔබට විවාහ වෙන්න බැරි වුණා නම්, විවාහ වෙන්න බලාපොරොත්තු තියාගෙන හිටියනම් ඔන්න ඒ උදවියට යහපත් ප්‍රතිඵල ළඟා කරන ඔබ බලාපොරොත්තු වෙන සහකාරය හෝ සහකාරිය අනිවාර්යෙන් ඔබේ බලාපොරොත්තු වෙන විදියටම ඒ පුද්ගලයන් ඔබට මුණ ගැසේ. ඉතින් ඒකින්ද ඔබ කලබල වෙන්න එපා. මේ ග්‍රහ මාරුව අවසන් වීමට ප්‍රතිමයෙන් අනිවාර්යෙන් ලැබෙනවාමයි. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මේ කාල සීමාව තුළ ඔබ තරමක් දැඩි ඍජු තීරණ වලට යන්න උත්සාහ කරાવી. තරමක් ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන්න. යම් ඔබට අවාසනාවන්ත දේවල් එයින් සිදු වේවි.
ඉතින් ඒ මත ඔබට යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා බ්‍රහස්පතින්දා දවසක විෂ්ණු දෙවියන් සිහි කළ වැඩ කටයුතු ආරම්භ කරනවා වගේම විෂ්ණු දෙවියන්ට නිල් පාට මල් මාලයක් පළඳලා Tamanගේ දේවල් වලට යම් ප්‍රාර්ථනාවක් කරන්න අනිවාර්යෙන් එය ඉෂ්ට කර දේවි. මම මේ සූදානම් වෙන්නේ මකර ලග්නය ගැන කතා කරන්න. මකර ලග්න හිමි ඔබට මේ බුධ මාරුව කෙසේ බලපාවිද? ඔබගේ ලග්න ස්ථානයේ තමයි මේ ග්‍රහ මාරුව සිදු වෙන්නේ. ඔබට පුළුවන් නම් මම මේ කියන දේ සරලව තේරුම් ගන්න පුළුවන් විදියට කේන්ද්‍ර සටහන අතට ගන්න නැත්නම් ඔබට තිරේ දිස්වන පරිදි බලා ගන්නත් පුළුවන්. ලග්න ස්ථානයේ බුධ සෙනසුරු ග්‍රහයන් රැඳී සිටිනවා. දෙවැන්නේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ ග්‍රහයින් නැහැ. දහවැන්නේ චන්ද්‍රය රැඳී සිටිනවා. 11 වැන්නේ කුජ කේතු ග්‍රහයන් රැඳී සිටිනවා. 12 වැන්නේ රවි සහ සිකුරු ග්‍රහයන් රැඳී සිටිනවා. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඊ타ත්ම සුවිශේෂ වූ ග්‍රහ පිහිටීමක් සහිත මෙම ග්‍රහ ගමන තුල ඔන්න ඔබ කරන්න බලාපොරොත්තු වෙන සහ කරගෙන යන කටයුතු අතිසාර්ථක වේවි. රැකියා කටයුතු සාර්ථක වේවි. අලුත් ව්‍යාපාර කටයුතු සාර්ථක වේවි. අලුතෙන් ව්‍යාපාරයක් ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දේවල් පවා සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබ කෘෂි කර්මාන්තයේ ආශ්‍රිතව රැකියා කටයුතු කරනවා නම් ඒ සම්බන්ධ යම් ව්‍යාපාර කටයුත්තක් කරනවා නම් ඔන්න එයින් ඔබට සුබ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් කාල සීමාවක් ඉදිරියට එනවා. ඒ වගේම තමයි මේ කාල සීමාවේ ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් රාජ්‍යාංශය මැදිහත් වෙලා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් බය නැතුව මුදල් වියදම් කරන්න. එයින් ඔබට ඔබ බලාපොරොත්තු වන ආකාරයේ රැකියාවක් හෝ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. හැබැයි ඔබ වෙනත් මාර්ගයකින් යන්න බලාපොරොත්තු වෙනවා නම් මුදල් ගනුදෙනු සිදු කරනවා නම් මේ කාල සීමාව මේ මාස දෙකමාරක කාලය ඊටාත්ම ප්‍රවේශම් වෙන්න හදිසි තීන්දුව තීරණ වලට යන්න එපා. හදිස්සි කවුරු හදිස්සි කරවනත් ඔබ මුදල් වියදම් කරනකොට ප්‍රවේශම් වෙන්න. ඒ වගේම තමයි යම් යම් මේ කාල සීමාව තුළ යම් යම් රටවල් වලින් මුදල් ගෙනීමේ සහ ගෙන යාමේදී යම් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වලට අනුගත වෙලා වැඩ කටයුතු කරන්න නැත්නම් ඔබට යම් යම් පාඩු සිදු වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන විවාහය සම්බන්ධව ඔබට විවාහ මේ කාල සීමාව තුළ විවාහ නොවී ඉන්න කෙනෙක් නම් විවාහයෙන් පස්සේ කාල සීමාව මේ කාල සීමාව ඉතාමත්ම සුබ වේවි. මේ කාල සීමාව විවාහ නොවී සිටින අයට විවාහ වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ආදර සම්බන්ධතාවයන් වලට ප්‍රේම සම්බන්ධතාවයන් වලට යහපත් ප්‍රතිඵල ළඟා කරමින් ජීවිතයේ සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන් ඉඩකඩක් මේ ග්‍රහමාරුව අවසන් වීමට ප්‍රථමයෙන් ලැබේවි. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබ සෞඛ්‍ය ශාස්ත්‍රයේ රැකියා කටයුතු කරනවා නම් ඒ උදවිය අතින් යම් යම් වැරදීම් සිදු වෙන්න පුළුවන්. හරීම ඉවසිලිවන්තව වැඩ කටයුතු කරන හරීම බුද්ධිමත් වෙන්න ඔබගේ රැකියා කටයුතු. මොකද ඔබට ඔබ උමනාවෙන් කරන දෙයක් නෙවෙයි. ඔබට තෙහෙට්ටු බව සහ මානසික පීඩනය නිසා වෙන්න පුළුවන්. හරි ඉවසීමෙන් වැඩ ඒ නිසා ඔබගේ රැකියාව පවා හිමි වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කරුණු කාරණාත් එක්ක ඔබට යම් මේ ග්‍රහමාරුව තුල තිබෙන අපල තත්වයන් වලට සෙනසුරාදා දවසක ඔබ විෂ්ණු දෙවියන් සිහි කරමින් දවසේ වැඩ කටයුතු ආරම්භ කළා. නිල් පාට මල් මාලාවක් පළඳන විෂ්ණු දෙවියන්ට ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අපි මේ සූදානම් වෙන්නේ සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ කුම්භ ලග්නය ගැන කතා කරන්න. කුම්භ ලග්නය ගැන කතා කිරීමට ප්‍රථමයෙන් ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ඔබ කේන්ද්‍ර සටහන අතට ගන්න. මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට පැහැදිලි කරන්නයි මේ සූදානම් වෙන්නේ. එහෙම නැත්නම් බැරි කෙනෙක් ඉන්නවා නම් ඔබට තිරේ දිස්වන පරිදි බලා ගන්නත් පුළුවන්. ඔබගේ ලග්න ස්ථානයේ ගුරු ග්‍රහය රැඳී සිටිනවා. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ ග්‍රහයින් නැහැ. හතරවැන්නේ රාහු ග්‍රහය රැඳී සිටිනවා. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ ග්‍රහයින් නැහැ. නවවැන්නේ චන්ද්‍රය රැඳී සිටිනවා. දහවැන්නේ කේතු සහ කුජ ග්‍රහයන් රැඳී සිටිනවා. 11 වැන්නේ රවි සිකුරු ග්‍රහයන් රැඳී සිටිනවා. 12 වැන්නේ සෙනසුරු ග්‍රහය රැඳී සිටිනවා. ඒ වගේම තමයි බුධ ග්‍රහය රැඳී සිටිනවා. බුධ ශනි යෝගයක් එක තමයි 12 වැන්නේ තියෙන්නේ.
ඉතින් ඔබගේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය. ඉතින් ඒකත් එක්ක ගත්තට පස්සේ ඔබට මේ යන කාල සීමාව හරීම නිවි සැනසille වැඩ කටයුතු කරන්න පුළුවන් ඉඩකඩ ලැබෙන කාල සීමාවක්. ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ පුද්ගලයන්කින් උදව් ලැබේ. ඔබට වැඩිමල් සහෝදරයන්ගෙන් උදව් ලැබේවි. වැඩිමල් ඥාතීන්ගෙන් උදව් ලැබේවි. වැඩිමල් යාළුවන්ගෙන් උදව් ලැබේවි. ඒ වගේම තමයි ඔබට මේ කාල සීමාව තුළ කාන්තා පාර්ශවයේ යම් අපල තත්ත්වයක් පැන නැගෙන්න පුළුවන්. කාන්තා පාර්ශවයත් එක්ක ගනුදෙනු කරනකොට ඉතාමත්ම ප්‍රවේශම් වෙන්න ඔබ නොසිතන ආකාරයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට ඔබගේ නිවාස තුළ ඔබගේ නිවස තුළ යම් අමනුෂ්‍ය දෝෂයන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඉතින් ඊටාත්ම ප්‍රවේශමින් මොකද හේතුව ඔබ සමහර අවස්ථාවන් වල ඔබ වැරදි විදියට ඔබගේ නිවාස නිර්මාණය කරන්න ගියොත් ඔබ එවැනි අපහසුතාවයන් වලටපත් වෙලා ඔබ කරන දේවල් අසාර්ථක වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඔබ අධ්‍යාපන කටයුතු හදාරනවා නම් ඒ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වාසනාව තිබෙනවා. උසස් අධ්‍යාපනය සඳහා යොමු වෙන වාසනාව තිබෙනවා. විදේශ අධ්‍යාපනය සඳහා යොමු වෙන වාසනාව තිබෙනවා. ලෙඩ රෝග තත්වයන් ගැන කතා කරනකොට ධන හිස් ආශ්‍රිත ආබාධ තත්වයන්, ඇඟිලි ආශ්‍රිත පාද ආශ්‍රිත ආබාධ තත්වයන් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඊ타ත්ම සැලකිලිමත් මහා ප්‍රවේශමින් යුතුව වැඩ කටයුතු කරන්න, නිසි වේලාවට වෛද්‍ය උපදෙස් පිළිපදමින් වැඩ කටයුතු කරොත් වඩාත්ම සුබයි. ඒ වගේම තමයි ඉංජිනේරු වෘත්තියට අදාළ රැකියා කටයුතු කරන උදවිය සහ තාක්ෂණ ශාස්ත්‍රයට සම්බන්ධව වැඩ කටයුතු කරන උදවියට යම් ගැටලු පැන නගින්න පුළුවන්. ඉතින් ඒකින්ද හරීම ඉවසීමෙන් ප්‍රවේශමින් වැඩ කටයුතු කරන මේ කාල සීමාව තුළ ඔබ නොසිතන පුද්ගලයන්ගෙන් ඔබට බලපෑම් ඇති වේවි. ඔබට නොසිතන පුද්ගලයන් ඔබට ප්‍රහාරයන් එල්ල කරන ගනීවි. ඔබ නොසිතන පුද්ගලයන් ඔබට යම් ඔබ වරදවන් වල පටලවන්න උත්සාහ කරයි. ඉතින් ඒකින්ද හරි කල්පනාවෙන් සිහිනුවණින් වැඩ කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි අහලා තියෙනවා රවි ග්‍රහය 10 වෙනි ගමන් කරනකොට කෝටියක් දොස භංග කරනවා කියලා. ඉතින් ඒකින්ද ඔබට මේ කාල සීමාව තුළ බොහෝ අපල තත්වයන් තිබෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒ වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. සෙනසුරාදා දවසක විෂ්ණු දෙවියන් සිහි කළ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම තමයි විෂ්ණු දෙවියන් වෙනුවෙන් නිල් පාට මල් මාලාවක් පළඳන්න. ඔබගේ ජීවිතයේ බොහෝ දේ සාර්ථක කරගන්න පුළුවන් ඉඩකඩ අනිවාර්යයෙන්ම ලැබේවි. මේ සූදානම් වෙන්නේ ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ මීන ලග්නයට මේ රවි ග්‍රහයා මකර රාශිගත වීම මොන විදියට බලපාවිද කියන එක කතා කරන්නේ. ඊ타ත්ම වැදගත් සුවිශේෂ වූ සම්දිස්ථානයක් තමයි ඔබ පසු කරමින් සිටින්නේ. ඔබට මෙම ඉදිරි වර්ෂය කියන්නේ ඊ타ත්ම වැදගත් වර්ෂයක්. ඉතින් ඔබට මීන ලග්න හිමි ඔබට පලාපල විස්තරය මම යොමු කරලා තියෙනවා. අන්තර්ජාලයෙන් ඔබට බලා ගන්න පුළුවන් 2022 සම්බන්ධව. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන මීන ලග්න හිමි ඔබට මෙම වර්ෂයේ ඔබට අවසාන වැදගත් ග්‍රහමාරුව විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් නම් ඔබ කේන්ද්‍ර සටහන අතර ගන්න. අතර අරගත්තට පස්සේ මම මේ කියන දේ බොහොම සරලව තේරුම් ගන්න පුළුවන් වේවි. ඒ වගේම තමයි එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් ගෝචර ගමනින් ඔබට තිරයේ දිස්වන පරිදි ගෝචර ගමන පිළිබඳ දැනගන්න පුළුවන්. ලග්න ස්ථානයේ ග්‍රහයින් නැහැ. දෙවැන්නේ ග්‍රහයින් නැහැ. තුන්වැන්නේ රාහු ග්‍රහයයි ඉන්නවා. හතරවැන්නේ ග්‍රහයින් නැහැ. පස්වැන්නේ ග්‍රහයින් නැහැ. හයවැන්නේ ග්‍රහයින් නැහැ. හත්වැන්නේ ග්‍රහයින් නැහැ. අටවැන්නේ චන්ද්‍රය ඉන්නවා. නවවැන්නේ කේතු සහ කුජ ග්‍රහයින් රැඳී සිටිනවා. දහවැන්නේ සිකුරු සහ රවි ග්‍රහයින් රැඳී සිටිනවා. 11 වැනි බුධ සහ සෙනසුරු ග්‍රහයින් රැඳී සිටිනවා. 12 වැනි ගුරු ග්‍රහය රැඳී සිටිනවා. ඔන්න ඔය ආකාරයට තමයි අපට ග්‍රහ ගෝචර ගමන ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඊ타ත්ම වැදගත් සුවිශේෂ වූ කාල සීමාවක් රාහු ග්‍රහය 3 වෙනි ගමන් කරන ඔබගේ ජීවිතයේ වෙනසක් ඇති කරාවේ. ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ වෙනසක් ඇති කරන්න පුළුවන් කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබ ප්‍රවේශම් වෙන්න වතුර සහ ජලය සම්බන්ධ දේවල් වලින් ප්‍රවේශම් වෙන්න ඔබ දුර පළාත්වල නොදන්න තැන්වල නාන්න කියන්න යන්න එපා. ඒ වගේම තමයි සෙම් ආශ්‍රිත රෝග තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්. ඔබ හරි වෛද්‍යවරුන්ගෙන් උපදෙස් පිළිපදමින් වැඩ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි මේ කාල සීමාව තුළ ඔබට රාජ්‍යාංශයේ කළමනාකරණ ශාස්ත්‍රයට සම්බන්ධව රැකියා කටයුතු කරනවා නම් එයින් ඔබට යහපත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි ඔබට රාජ්‍යාංශය සම්බන්ධව රැකියා කටයුතු කරන උදවියට විශේෂයෙන්ම ඉහළ නිලතර දරන උදවියට
ඔන්න ඉහළ අයගෙන් යම් පීඩනයන් වලටපත් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධවත් ඔබ හරීම ඉවසීමෙන් බුද්ධිමත් වැඩ කටයුතු කරන හදිසි තීන්දුව తీරන වලට යන්න එපා. ඔබගේ අතින් ලියකියවිලි වලට වැරදි දේවල් වලට අස්සම් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් ඔබ බොහොම අවධානයෙන් වැඩ කටයුතු කරනවා වගේම ඔබට මේ කාල සීමාව තුළ sannivedanaya සම්බන්ධ සහ කම්කරු වෘත්තීන් වලට යෙලෙන ඔබට කම්කරු ශේෂ්ත්‍රයේ රැකියා කටයුතු කරන දුර යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඔබගේ රැකියාව අහිමි වෙන්න පුළුවන්. රැකියාවෙන් පාඩු වීම වෙන්න පුළුවන්. ව්‍යාපාර කටයුත්තක් කරනවා නම් පාඩු වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද හරීම ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. විදේශගත ඔබට ඔන්න යම් මුදලක් ඉතුරු කරලා තිබුණා නම් ඒ මුදලට තවත් යම් මුදලක් එකතු කරගන්න පුළුවන් වාසනාව ඉඩකඩ ලැබෙන කාල සීමාවක් විදියට හඳුන්වන්න පුළුවන් මේ ග්‍රහමාරුව. ඒ වගේම තමයි ඔබට මේ ග්‍රහමාරුව තුල පවතින අපලවලට කරන්න පුළුවන් බ්‍රහස්පතින්දා දවසක විෂ්ණු දෙවියන් සීකර වැඩ කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම තමයි විෂ්ණු දෙවියන් වෙනුවෙන් නිල් පාට මල් මාලාවක් පලන්දලා ඒ දේවල් සාර්ථක කරලා දෙන කිරිල්ලීමක් කරන්න. ඔබට ජීවිතේ වටිනා ග්‍රහමාරුවක් බවට මෙම ග්‍රහමාරුව අනිවාර්යෙන් පත් කරගන්න පුළුවන්. මම අද ඔබට මේ ඉදිරිපත් කළේ 2021 වර්ෂයේ සිදුවන අවසාන බුදමාරුව පිළිබඳව. මේ බුදමාරුව තුල ඔබට සුබ දේවල් තියෙන්න පුළුවන්, අසුබ දේවල් තියෙන්න පුළුවන්. ඔබට සුබ දේවල් තියෙනවා නම් ඒ දේවල් තව තවත් වැඩි කරගන්න, ඩිවලොප් කරගන්න. ඒ වගේම තමයි අසුබ දේවල් තියෙනවා නම් ඔබ ඒවයින් මනසින් වැටෙන්න එපා. එය පොසිටිව් හිතන්න. හිතලා තව තවත් ජීවිතය සාර්ථක කරගෙන ඉදිරියට යන්න උත්සාහ කරන්න. ඉතින් ඒකෙන්ද අපි මාර්ගයක් පමණයි පෙන්වන්නේ. මට පුළුවන් මම දකින්න අනුවණින් තෙවැනියසකින් මාර්ගයක් පෙන්වනවා. ඔබ එහි ගමන් කිරීම හෝ නොකිරීම ඔබ සතුයි. හැබැයි බොහෝ පිරිසක් එයට සවන් දෙන බව මම දන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මම මේ කතා කරන්නේ. ඉතින් ඒක නිසා ඔබ උපරිම උත්සාහ කරන්න ඒ අදාළ අපේ පලාපල විස්තරය බැලුවට වැඩක් නැහැ. ඒ වත්පිළිවෙත් අනිවාර්යෙන් සිදු කරන්න. ඉතින් මම ඔබට මේ පලාපල විස්තරය ලබා දෙන්නේ නොමිලේ. ඉතින් ඒකින්ද ඔබ ඒ දේ කරන්න. එයින් මටත් කුසල කර්මයක් රැස් වෙනවා වගේම ඒ ඔබගේ ජීවිතේත් සාර්ථක වේවි. සංසාර ගමන සාර්ථක වේවි. අපි කිසිම වෙලාවක නරක දෙයක් කරන්න කියලා කිසිම කෙනෙකුට කියන්නේ නැහැ. යම් කෙනෙකුට ගිහිල්ලා මිනී මරන්න කියන්නේ නැහැ. යම් කෙනෙකුට ගිහිල්ලා මේ හොරකම් කරන්න කියන්නේ අපි හැම වෙලාවෙම අපේ ශාස්ත්‍රය තුල කියන්නේ හොඳ දෙයක් කිරීම පමණක්මයි. ඉතින් ඒකින්ද ඒ ගැන ඔබට අපි මේ කියන දේවල් ඔබට නොමිලේ උපදේශනය ලබා දෙන. ඉතින් ඒයින් ඔබ ප්‍රයෝජනයක් අනිවාර්යයෙන්ම ලබා ගන්න කියලා මම ඔබගෙන් බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් මේ ග්‍රහමාරුව මම කියන්නේ පොදු පලාපලයක් 22 වන දෙරකානාධිපති 64 වන අවාංශකාධිපති ග්‍රහ තත්වයන් මත වෙනස් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒකින්ද තවත් මෙවැනිම සුවිශේෂ වූ ග්‍රහ පලාපල විස්තරයකින් හමු වෙන තුරු ඔබ සියලු දෙනාට යහපතක් වේවා. සම්මා සම්බුදු සරණයි.